හොඳයි ආදරණීය දරුදරයනි අපි මීට පෙර පාඩම් පරිච්ඡේද වලින් විදේශ වෙළඳාම සම්බන්ධයෙන් යොමු වෙච්ච විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර ඇගීමේදී ලකුණු ලබා දෙන ආකාරය හොඳින් සිහිපත් කරමින් ඊට අමතරව අපි සාකච්ඡාවලදී දැන් ප්‍රධාන පාලක පරීක්ෂකතුමා මාකින් ස්කීම් එකෙන් අපේක්ෂා කරන පිළිතුරු වලට වඩා එහා ගිය වඩාත් අදාළ වඩාත් තත්ත්වෙන් උසස් පිළිතුරු කීපයකුත් මම හොඳින් ඔබට සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දුන්නා. අපි අද පාඩම් ඒකකයෙන් සාකච්ඡා කරන්නේ 2005 සිට ඉදිරියට මේ ඒකකය නම් විදේශ වෙළඳාම සම්බන්ධයෙන් යොමු වෙච්ච වටිනා විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවකට ඔබ හොඳින් සම්බන්ධ වෙන්න. මොකද විභාගයේදී ලකුණු ලබා දෙන ආකාරය, අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය, ධාරිතාවය, ඒ අනුව අපි පිළිතුරු ලිවිය යුතු ආකාරය ගැන මනා අවබෝධයක් ලබා ගන්න, ඒ වගේම පිළිතුරු ලිවීමේ පරිචයක්, පුරුද්දක් ඇති කරගන්න වැදගත්ම දේ තමයි මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම. ඒ නිසා මම කියන්නේ එකවරක් නෙවෙයි දෙවරක් හරි කමක් නැහැ. ඔබ මේ පාඩම් එකක පරිශීලනය කරන්න. ඔබට ඒකෙන් ඔබත් නොදැනුවත්වම කිසිදු චකිතයකින් තොරව, පීඩනයකින් තොරව, ආයාසයකින් තොරව, කිසිම ආයාසයකුත් නැහැ. ආයාසයෙන් තොරව නිදහසේ. තේරුණා? නිදහසේ නැත්තම් බොහොම අපි කියන්නේ නිවිසනසිල්ල කියලා. නිවිසනසිල්ලේ Tamanට බොහොම පහසුවෙන් පිළිතුරු ලියලා 100%ක්ම ලකුණු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 2005 විභාග ප්‍රශ්නයේදී යොමු වෙච්ච ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 වශයෙන් ආපු ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. සම්ප්‍රදායික වෙළඳ කටයුතු බොහෝ දුරට විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන ඇත. පැහැදිලි කරන්න. සම්ප්‍රදායික වෙළඳ කටයුතු බොහෝ දුරට විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන ඇත. පැහැදිලි කරන්න. මේක ඉතාම හොඳ ප්‍රශ්නයක් කාලයකට පස්සේ ආපු. ප්‍රශ්නේ පැහැදිලිද? දැන් සම්ප්‍රදායික වෙළඳාමයි විද්‍යුත් වෙළඳාමයි. විද්‍යුත් වාණිජයම කියන්න පුළුවන් අපිට විද්‍යුත් වෙළඳාම කියලා. සම්ප්‍රදායික වෙළඳාමයි විද්‍යුත් වෙළඳාමයි දෙකක්නේ. සම්ප්‍රදායික වෙළඳාම කියන්නේ මොකද්ද? ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ වෙලා කිසියම් වෙළඳපොළ ස්ථානයකදී මාකට් ප්ලේස් එකකදී භාණ්ඩා සේවා වෙළඳාම් කර ගැනීම. අපි වෙළඳසැල් වෙත ගිහිල්ලා අපිට අවශ්‍ය භාණ්ඩ ඉල්ලුම් කරලා එක්ක අපිම තෝරගෙන මුදල් ගෙවලා අරගෙන එන ක්‍රමය. තේරුණාද? ඒක සම්ප්‍රදායික. නමුත් විද්‍යුත් වාණිජය කියන්නේ මොකද්ද? ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ වෙන්නේ නැහැ. ගැනුම්කරු සහ විකුණුම්කරු අන්තර්ජාලය හෝ වෙනයම් පරිගණක ජාලයක් හෝ වෙනයම් සංවේදන ජාලයක් තුලින් තමයි සම්මුඛ වෙන්නේ. භෞතික සම්මුඛ වීමක් නැහැ. එහෙම සම්මුඛ වෙලා තොරතුරු හෝමාරු කරගෙන විද්‍යුත් මුදලින් ගෙවීම කරලා භාණ්ඩ ආශ්‍රය මිලදී ගැනීම හා විකිණීම තමයි විද්‍යුත් වෙළඳාම නැත්නම් විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. දැන් මේ කියන්නේ සම්ප්‍රදායික වෙළඳ කටයුතු. ඒ කියන්නේ ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ වෙලා සිදු කරන වෙළඳ කටයුතු බොහෝ දුරට විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන ඇත. විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන තියෙනවා. පැහැදිලි කරන්න. ඔව්ද නැද්ද? ඔව්නේ. ඒ තත්ත්වෙට අනිවාර්යෙන් පිළිගන්න වෙනවා. ලෝක වෙළඳාමෙන් සෑහෙන ප්‍රතිශතයක් විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන ඇත. ඒක අපිට ඉඳුරම් පිළිගන්න වෙනවා. අද ලෝක වෙළඳාමෙන් වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් වාණිජය හරහා. නිකම් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර තුල සමීක්ෂණයක් කරලා ඕගොල්ලන් ගෙවල් වලට වෙනද විදේශ වලින් යම් යම් භාණ්ඩ හා සේවා භාණ්ඩ ලබා ගන්නවා නම් කොහොමද ලබා ගන්නේ? පිටරට ඉඳලා එන කෙනෙකුට කියලා ගෙන්න ගන්නවා. එක්ක මෙහි ඉඳන් සංචාරයකට යන කෙනෙක්ට සල්ලි දීලා ගෙන්න ගන්නවා. එහෙම ආවේ. අද ඒකත් කරනවද? කරනවද නැද්ද? කරෙන්නෙම නැහැ. මන්ද අපේ ගෙවල්ලත් ඒක කරෙන්නෙම නැහැ. අද තියෙනවා අන්තර්ජාලය තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ වෙළඳ අතරමැදියෝ ඉන්නවා. eBay, quick.com ඒ වගේ අන්නේ අතරමැදියෙක් සම්බන්ධ කරගෙන අපිට කෙලින්ම භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්.
ඒක හොඳම සාක්ෂිය අද වෙනකොට ලෝක වෙළඳාමෙන් සෑහෙන ප්‍රමාණයක් විද්‍යුත් වාණිජය වගේ ක්‍රියාත්මක වන බවට. ගෝලීය වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමට හැකිවීමෙන් ව්‍යාපාරිකයාට හා පාරිභෝගිකයාට වෙළඳපොළ පුළුල් වේ. තේරුණාද? ගෝලීය වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. මොකක් කරාද? අන්තර්ජාලය හරහා. ඒ නිසා ව්‍යාපාරිකයටයි පාරිභෝගිකයටයි දෙගොල්ලන්ටම වෙළඳපොළ පුළුල්ලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට රටවල් ගණනාවක ගැනුම්කරුවන් සම්බන්ධ කරගෙන භාණ්ඩාසේව අලිවි කරලා වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. ගනුදෙනුකරුවට ඒ වගේම රටවල් කීපයක සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එතකොට පාරිභෝගිකයටත් මොකද වෙලා තියෙන්නේ? වෙළඳපොළ පුළුල්ලා තියෙන්නේ කොහොමද? වෙනද පාරිභෝගිකයට තමන්ගේ රටේ තමන්ගේ සමීප වෙළෙන්සලකින් තමයි භාණ්ඩ ගන්න පුළුවන්. නැත්තම් නගරයට ගිහිල්ලා. අද එහෙම එකක් නැහැනේ. අද ඉන්දියාවෙන් ගන්න පුළුවන්, සිංගප්පූරුවෙන්, ඇමරිකාවෙන්, ජපානයෙන් ඕන තැනකින් ගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් විවිධ රටවල විවිධ ගැනුම්කරුවන් පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන පාරිභෝගිකයාටත් මිලදී ගන්න පුළුවන්. එහෙනම් පාරිභෝගිකයාටත් වෙළඳ පොළවල් ගොඩයි. පැහැදිලිද? වෙළඳ පොළවල් රාශියක් තියෙනවා. ඒක තමයි මම අදහස් කරන්නේ. ගෝලීය වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වීමට හැකියවීමෙන් ව්‍යාපාරිකයාට හා පාරිභෝගිකයාට වෙළඳ පුළුලෙකු එකයි. අපිටත් රටවල් කීපයක ගැනුම්කරුවන්ගෙන් ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරිකයන්ටත් රටවල් කීපයක ගැනුම්කරුවන්ට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. තේරුණාද? අපිට රටවල් කීපයක විකුණුම්කරුවන්ගෙන් මිලදී ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට රටවල් කීපයක ගැනුම්කරුවන්ට අලෙවි කරන්න පුළුවන්. ඒකයි දෙගොල්ලන්ටම වෙළඳපොළ පුළුල් කියන එකයි. ව්‍යාපාරිකයාට වැය වෙන පිරිවැයත් අඩු වෙනවා. ඇයි පිරිවැය අඩු වෙන්නේ? විද්‍යුත් වාණිජයට සම්බන්ධ වුණාම අතරමැදි අඩු කරගන්න පුළුවන්. සේවක අඩු කරගන්න පුළුවන්. විශාල ව්‍යාපාර ගොඩනැගිලි ගබඩා තියාගන්න ඕනේ නැහැ. Tamanට අන්තර්ජාලයෙන් ඇනෝම් ලැබුණම සැපයුම් කරුවන්ට ඇනෝම යොමු කරනවා. සැපයුම් කරුවා කෙලිම භාණ්ඩය වඩනවා. තේරුණාද? හැම අතින්ම ව්‍යාපාරිකයාගේ පිරිවැය අඩු වෙනවා. ලාභ ඒ කියන්නේ මොකද වෙන්නේ? ඉහළ යනවා. තරගකාරී වාසි ලබාගත හැකි වේ. අනිවාර්යයෙන්ම අන්තර්ජාලයේ ඔස්සේ මිලදී ගැනීම විකිණීම කරනකොට තරගකාරී වාසි ගොඩාක් අත්පත් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන නිසා අපිට අපි ලබා දෙන වට්ටම් වෙන දේවල් ප්‍රසිද්ධ කරන්න ඕනේ නැහැ. තේරුණාද? ඒක අපි කෙලින්ම ගනුදෙනු කරුවට තමයි දෙන්නේ. ඒ ගනුදෙනු කරුවා ඒ වට්ටම අරගෙන අඩු මිලට ගත්තම ඒක තවත් කෙනෙකුට කියනවා. පවුලයට කියනවා. මොකද වෙන්නේ? ඔටෝමැටිකලි වෙළඳපොළ පුළුල් වෙනවා. කිසිදු ප්‍රචාරණයක් නැතුව, ප්‍රචාරණ වීදමක් නැතුව වෙළඳපොළ පුළුල් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට සම්ප්‍රදායික වෙළඳ කටයුතු වලදී කළ විවිධ ලිපි කටයුතු මේ මගේ නඩුවේ ඇත. සම්ප්‍රදායික වෙළඳාමේදී විවිධ ලිපි ලේඛන හදනවනේ. බිල් පොත් හදනවා, ඇනෝම් හදනවා, විවිධ දේවල් කුවිතාංශ ඉදලා ලබා දෙන්න ඕනේ. මේක මොකුත් නෑ. ලියවිලි ඉතාම අඩුයි. එහෙනම් ලියකියවිලි රහිතව නේ ඩොකියුමන්ට්ලස් කියලා කියන්නේ ලියකියවිලි රහිතවම වෙළඳ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ හේතු නිසා සම්ප්‍රදායික වෙළඳ කටයුතු බොහෝ දුරට විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන තියෙනවා. එහෙනම් සම්ප්‍රදායික වෙළඳාම සම්ප්‍රදායික වාණිජය කරපු බොහෝ ක්‍රියාකාරකම් අද බැහැර කරගෙන එහෙනම් ඒ කටයුතු කෙලින්ම විද්‍යුත් වාණිජය විසින් අත්පත් කරගෙන දිනවල පැහැදිලි වෙනවා. ඉතාම හොඳ ප්‍රශ්නයක් විභාගයට ආපු. මෙම කරුණු අඩංගු පිළිතුරට ලකුණු 3යි. දැන් මේකේ එකම පිළිතුර මේක නෙවෙයි. එකම පිළිතුර මේක නෙවෙයි. තේරුණාද? දැන් මේ කිව්වේ මේ සම්ප්‍රදායික වාණිජයෙන් විද්‍යුත් වාණිජයට ප්‍රවිෂ්ඨ වීම කියන ඔප්පු කරන කාරණා කීපයක් තමයි තියෙන්නේ. මෙවැනිම මේට වඩා වෙනස් වූ කාරණා ඇතුළත් කරලත් මේ කියවන ඔප්පු කරන්න පුළුවන්. මේකේ තියෙන ඔප්පු කරන්න තියෙන්නේ. දැන් සම්ප්‍රදායික වෙළඳ කටයුතු බොහෝ දුරට විද්‍යුත් වාණිජය මගින් අත්පත් කරගෙන ඇත. ඕක පැහැදිලි කරන්න තියෙන ඔප්පු කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔප්පු කරන්න මේ සාක්ෂි කීපයක්. මේක වෙනස් සාක්ෂිලුත් කියන්න පුළුවන් අපිට. එහෙම හැකියාව තියෙන්න ඔබට. තේරෙනවද? මේකම කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් සම්ප්‍රදායික වාණිජයේදී ගැනුම්කරු විකුණුම්කරු හමු වෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් විවිධ
වෙළඳපොළ ස්ථාන දකින්න පුළුවන්. තියෙනවනේ. විවිධ සිල්ලර වෙළඳසැල් තියෙනවා, ග්‍රොසරිස් තියෙනවා, තොග වෙළඳසැල් තියෙනවා, සුපිරි වෙළඳසැල් තියෙනවා නේ. එහෙනම් විවිධ වෙළඳ ස්ථාන අපිට දකින්න පුළුවන්. නමුත් අද වන විට ඒ විවිධ වූ වෙළඳ ස්ථාන වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අනික විශාල ගබඩා පාසුකම් සහිත වෙළඳසැල්. අද එහෙම අවශ්‍ය නැහැ. ඔබ දකිනවා අපේ කොළඹ නගරේ පිටකොටුවට යන්න පුංචිනේ නිකන් අඩි 4-5 වගේ කාමර. ඒවා තමයි වෙළඳසැල් තියෙන්නේ. මුතුවා කෝටි ගණන් බිස්නස් කරන ඒවා. අපි දැන් යම් භාණ්ඩ ඉල්ලුවා අපි කියන භාණ්ඩ එක 1000ක් 10000ක් නේ ලක්ෂයක් වුණත් දෙන්න සර්. දැන් දෙන්න. හරි. ඒගොල්ලෝ සැපෙවුම් කරවන සමග ජාල සම්බන්ධ ඇති කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඇනෝ බාරගත්තා, මුදල් ලෑ කරගත්තා. කෙලිම සප්ලයර්ට මෙසේජ් එකක් දැම්මා. නැත්නම් ඊමේල් කරා. නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. සර්ලා යන්න කියනවා. අපි කෙලිම අපේ ව්‍යාපාර ස්ථානටම භාණ්ඩ ටික ලැබෙනවා. තේරුණාද? අන්න හොඳ උදාහරණයක්. ඒ නිසා අර ව්‍යාපාර ගොඩනැගිලි පටු කරගෙන තියෙන්නේ. මොකද අන්තර්ජාලය හෝ දුරකථන ජාලයක් හෝ වෙනයම් ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් වැනි පරිගණක ජාලයක් මගින් තමයි අද බිස්නස් කරන්නේ. තේරෙනවද? ඒක ඔප්පු වෙනවා නම් ඒ නිසා සම්ප්‍රදායික වෙළඳාමෙන් දැන් බැහැරව විද්‍යුත් වෙළඳාමට අනිවාර්යයෙන්ම අපි අවතීර්ණලා තියෙනවා. ඊළඟට වෙනදා වෙළඳ පොලේදී ගැනුම් කරුව විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන තමයි භාණ්ඩාසවම ලිදී ගන්න එන්නේ. විශේෂයෙන්ම තොග වෙළඳු නිෂ්පාදක ළඟට යනකොට සිල්ලර වෙළඳු තොග වෙළඳ ළඟට එනකොට මුදල් මිටි ගණන් අරන් එනවනේ. අද එහෙම පේන්නේ නැහැ. එහෙම ගේන්නේ නැහැ. මොකද හේතුව? හේතුව අද ගෙවන්නේ විද්‍යුත් මුදලින්. ඒ කියන්නේ ණයපත්ත හරපත් මගින් විද්‍යුත් මුදලින් ගෙවනවා කියන එක මොකද ඔප්පු වෙන්නේ? සම්ප්‍රදායික වෙළඳාමෙන් බැහැරව විද්‍යුත් වෙළඳාමට අපි අවතීර්ණ වෙලා තියෙනවා. තේරෙනවද? ඒකිනුත් අපි ඔප්පු කරන්නේ මොකද්ද? සම්ප්‍රදායික වාණිජය දැන් දීවි යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් වෙනදා විවිධ නගරවල විශේෂයෙන්ම වෙළඳ නගර කියලා කියන්නේ වෙළඳ නගරවල දැන් අපේ වෙළඳ නගරයක් කොහොම කොළඹ පිටකොටුව දඹුල්ල ඒ වගේනේ ඒ වෙළඳ නගරවල විශාල ව්‍යාපාරිකෝ පිරිසක් ඇවිල්ලා ජනාකීර්ණවල විශාල තදබදයක් ඇති වෙනවා. දැන් ඒ තදබදේ එන්න අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? අද එන්න ඕනේ නැහැ. අන්තර්ජාලයෙන් දුරකථනයෙන් නැත්නම් බාහිර ජාලයේවත් එක්ස්ට්‍රානෙට් වෙනි පරිගණක ජාල මගින් සම්බන්ධ වෙලා සැපෙවුම් කරුවන්ට ඇනෝම් යවලා ණයපත් මගින් ගෙවීම් කරලා භාණ්ඩ ගෙන්න ගන්නවා. ඒ නිසාද වෙළඳපොළ ස්ථාන නැත්නම් විවිධ වෙළඳ නගරවල තියෙන තදබද අඩුව කියන්නේ ගොඩක් අයද භෞතිකව ඉල්ල හමු වෙන්න අවශ්‍ය නැහැ. හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්ප්‍රදායික වාණිජ්‍ය දිය වෙලා මොකද වෙන්නේ? විද්‍යුත් වාණිජ්‍ය අනිවාර්යයෙන්ම ඉස ඔසවනවා කියන එක තමයි එකකින් පෙන්වුම් කරන්නේ. ඒ වගේ එහෙම අදහස් ලියන්න පුළුවන් මේකට. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒ 2005 අවුරුද්දේම රෝම ඉලක්කම් 3 වශයෙන් අහු ප්‍රශ්නය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය සඳහා රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන දිරිගැන්වීම් කවරේද? ශ්‍රී ලංකා අපනයන සංවර්ධනය සඳහා රජය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන දිරිගැන්වීම් කවරේද? ලංකාවේ අපනයන සංවර්ධනය කරන්න රජය ක්‍රියාත්මක කරන දිරිගැන්වීම් ගොඩක් තියෙනවානේ. පළවෙනි එක තමයි බදු නිදහස් කිරීම. බදු බොහෝ වෙලාවට අපනය සම්ප්‍රදායක නොවන හොඳට මතක තියාගන්න. තේරෙනවද? මේක 100%ක්ම සම්ප්‍රදායක නොවන. සම්ප්‍රදායක නොවන අපනයන කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපනයන කරපුව නෙවෙයි මෑතක සිට විදේශ වෙළඳ පොළවල් වෙත අලෙවි කරන භාණ්ඩ. විශේෂයෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළිහ ඇඟලු. තේරෙනවද? ඒ වගේම කාර්මික භාණ්ඩ දැන් ලංකාවෙන් එක්ස්පෝර්ට් කරනවානේ. ඒවා තමයි සම්ප්‍රදායක නොවන. අන්නේ සම්ප්‍රදායක නොවන අපනයන වලදී බොහෝ වෙලාවට අඩුම ගානේ මුල් අවුරුදු දෙකේවත් බදු අය කරන්නේ 100% නිදහස් කරනවා. තේරෙනවද? ඒ කියන්නේ අපනයන බද්දෙන් නිදහස් කරනවා. ඊට පස්සේ තමයි අපනයන බදු අය කරන්නේ. එහෙම නැත්නම් මුල් අවුරුද්ද නිදහස් කරා දෙවන අවුරුද්ද 150ක් අය කරනවා. තුන්වන අවුරුද්ද තමයි ඔන්න 100% අය කරන්න යන්නේ. ඒ වගේ අපනයන බදු වලින් නිදහස් කිරීම හොඳ දිරිගැන්වීමක් කරනවා. මොකද මම නවක අපනයන කරුවෙක් නම් මට පළවෙනි අවුරුද්ද ගොඩක් වෙලාට ඊතරම් විශාල වෙළඳාමක් කරන්න හම්බෙන්නේ නැහැ. මට ඒ අවුරුද්දේ ගොඩක් ලැබෙන්නේ ලාභනේ අලාභ. ඒ නිසා තව බදු අය කරොත් මොකද මම තවත් අගාධයට වැටෙනවා. ආරම්භයේදී මම අධෛර්යයටපත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන් මුල් අවුරුදු වල
හැකි පමණ අපනයන බදු සහන සහ බදු නිදහස් කිරීම ලබා දෙන්නට ඕන. තේරුණාද? අපනයන බදු. අපනයන බදු සහන හෝ නිදහස් කිරීම. සහන හෝ නිදහස් කිරීම. අනික බන්ධිත ගුදම් පහසුකම් ලබා දීම. බන්ධිත ගුදම්. බොන්ඩඩ් වෙහවුස් මතකනේ. වරායේ තියෙන භාණ්ඩ ආරක්ෂා කරන තැන් තමයි ගුදම් කියන්නේ. එතකොට දැන් ගොඩක් වෙලා ලංකාවේ කොළඹ වරායෙන් ඈත හම්බන්තොට වරායෙන් ඈත ප්‍රදේශවල ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවල නිමෙවුම් නිෂ්පාදනය කළ අසුරන්නේ හේදී. ඇසිරීම තේරීම වර්ග කිරීම ඇසිරීම කරන්නේ වරායට ගෙනල්ලා ගුදම් තුලදී. මොකද හේතුව සමහර ඇසුරුම් ඊටාම සියුම් ඇසුරුම්. ඒවා ඇසුරුම් කරලා එහෙදි ලොරි වලට පටවල මෙහෙට ඇවිල්ලා නැවත ගොඩ බානවා. තේරෙනවද? අනික දූවිලි වදිනවා, වැස්සර තෙමෙනවා. ඒ ඇසුරුම් විනාශ වෙන්න පුළුවන්. ඇසුරුමේ නැවුම් බව විනාශ වෙන්න පුළුවන්. එහෙනම් පරණ වෙච්ච, කැඩිච්ච නැත්නම් paludu වෙච්ච ඇසුරුම් සහිත බහන තමයි විදේශ වලට ගොඩ බාන්න වෙන්නේ. එතකොට ඒවට ලොකු ඉල්ලුමක් ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඈත ප්‍රදේශවල කර්මාන්තශාලාවල නිපදවන නිමෙවුම අමුමුවේ ගේරව කොළඹට. ගෙලලා වරාය බන්ධිත ගුදම් වලට දාලා ගුදම් ඇතුළේ තමයි තෝරලා වර්ග කරලා ඇසිරීම කරන්නේ. එතකොට එක වරායි නිපදවන්න කෙලින් නැවට යන්නේ අලුත් භාණ්ඩයක්. තේරුණාද? ඒ පහසුකම් නොදුන්නා නම් ඈත පිට ප්‍රදේශවල කර්මාන්තශාලා හිමියන්ට කොළඹ නගරේ කෝටි ගණන් ප්‍රකෝටි ගණන් වියදම් කරලා ඉඩම් අරගෙන ගබඩා නැත්තම් එකලස් කිරීමේ මධ්‍යස්ථාන හදන්න පුළුවන්ද? කෙරෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ අපනයන වෙලදාමින් නිකම් හැලෙනවා. දැන් ඒක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා වරායධිකාරී සතුව තියෙන වරායධිකාරී සතුව කියන්නේ වරායධිකාරිය තමයි හදන්නේ. හදලා රේගු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා පාලනය යටතේ ක්‍රියාත්මක වන බන්ධිත ගුදමක අපට පහසු කරලා බා ගන්න පුළුවන්. මොකද්ද බන්ධ කියන්නේ? තීරුබදු ගෙවනකම් රඳවතබල ගුදම්. ඉතින් දැන් කොහොමද අපි තීරුබදු ගෙවලේ නැහනේ. එහෙනම් මෙතනට ගෙනල්ලා තෝරලා වර්ග කරලා ඇසුරුම් කරලා අපනයනට සූදානම් කරන් පස්සේ යන තීරුබදු ගෙවනවා. ගෙවුවට පස්සේ තමයි මේකෙන් එලියට අරගෙන නැවුකට කරන්නේ. අන්නේ එහෙනම් ඒ බන්ධිත ගුදම් පහසු කරලා බා දෙන එක අතිශය වැදගත්. මොකද දැන් මේක කුවර පැහැදිලි නැහැ මෙහෙම. මොකද දැන් ඇත්තට මේක පැහැදිලි කරන්න ඕනේ තේරෙනවද? නම් දැන් මේකේ දිරිගැන්වීම් කවරද නිසා මේ වගේ කෙටියෙන් ලියුවට ලකුණු දුන්නා. පැහැදිලි කරන්නකොත් විස්තර කරන්න ඕනේ. ඈත ප්‍රදේශවල කර්මාන්තශාලාවල නිමෙවුම් කොළඹ වරායේ ගුදම් තුලට ගෙනවිත් තේරීම වර්ග කිරීම මිශ්‍ර කිරීම වැනි දේවල් කරලා ඇසුරුම් කරලා අපනයනය කරන්න යෝග්‍ය තත්ත්වයට පත් කිරීමට අවස්ථාව දීලා තියෙනවා. ඒක ලොකුම සේවාවක්. අන්න ඒක ඒ වගේ පැහැදිලි කරන්න පුළුවන් වෙනවා ඇහුවොත්. අනික තීරුබදු ප්‍රතිදාන. තීරුබදු ප්‍රතිදාන. tax drawback. තේරෙනවද? මේ කියන්නේ අපනයනය කරන භාණ්ඩ හදන්න විවිධ යෙදවුම් ගෙන්නුව විදේශවලින්. එහෙම මතක තියාගන්නකෝ. විදේශ රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කරනවා. හරිද? ඒ ආනයනය කරද්දි ගෙවනෝ ආනයන තිරුබද්දක් අපි ගෙවන්න ඕනේ. අපෙන් අය කරනවා. හැබැයි එම ද්‍රව්‍ය අපි ලංකාවේ භාවිතයට ගත්තේ නැහැ. ඒ ද්‍රව්‍ය භාවිතා කරලා භාණ්ඩ නිපදවලා නැවත අපනයනය කරනවා. රේගුවට ඒ බව අපිට තහවුරු කරන්න පුළුවන්. මෙන්න ආනයනය කරපු ද්‍රව්‍ය මෙන්න අපි ගෙවපු තිරුබදු. මෙන්න එම ද්‍රව්‍ය අපි නිෂ්පාදනයට පාවිච්චි කරලා නිෂ්පාදන වාර්තා පෙන්වන්න පුළුවන්. මෙන්න අපි දැන් ඒව අපනයනය කරනවා. එහෙම කියලා පෙන්නලා එහෙනම් අර ආනයන අවස්ථාවේදී ගෙවපු තීරුබද්ද අපට ආපසු ලබා ගන්න පුළුවන්. අන්න දිරිගැන්වීම. එතකොට එහෙනම් අපි අපනයනය කරන භාණ්ඩ වලට අමුද්‍රව්‍ය ගෙන්නද්දී අපෙන් කිසිම බද්දක් ගත්තේ නැහැ තත්ත්වයටපත් වෙනවා. තේරෙනවද? අපෙන් අය කළාට අපට ඒක ආපසු ලැබෙනවා. ඒක තමයි තීරුබදු ප්‍රතිදාන කියන්නේ. කලින් අය කළ තීරුබදු නැවත ආපසු ගෙවීම. තේරෙනවද? එහෙනම් අය කළ තීරුබදු ආපසු ගෙවීම. ඒකත් හොඳ දිරිගැන්වීමක්. අනික ඍජු මූල්‍ය පහසුකම්. ඍජු මූල්‍ය පහසුකම් කියන්නේ රජයේ මැදිහත් වෙලා විශේෂයෙන්ම රජයේ බැංකු මගින් අපනයනකරුවන්ගේ මූල්‍ය ගැටලු निराකරණය කරන්න
සහන කොන්දේසි යටතේ ණය පහසුකම් සලසනවා. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කරන ඇසුරුම් ණය කියලා එකක්. ඒක දෙන්නේ අපනයනකරුවන්ටයි. මොකද අපනයනකරුවන්ට තමන්ගේ භාණ්ඩවලට විදේශ වෙළඳපොලේ ඉල්ලුම ආකර්ෂණය කරගන්න තියෙන ප්‍රබලම අලෙවිකරන උපාය මාර්ගයක් තමයි ඇසුරුම. තේරුණාද? ලාංකික අපිට ඇසුරුම ගැන තරම් තැකීමක් නැහැ. ඒ කියන්නේ තැකීමක් සිරිසියක් නැතුවම නෙවෙයි. අපි තරම්ම සාපේක්ෂව හිතන්නේ. නමුත් විදේශ වෙළඳපොලේ විදේශ ගණුම් කරොයම නෙවෙයි ඇසුරුම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඇසුරුම චුට්ටක් හරි paludu වෙලා නම් ඩැමේජ් වෙලා නම් ඒගොල්ලෝ බහන්න පිළිදී ගන්නේ නැහැ. ඇසුරුම ආකර්ෂණීය නොවේ නම් පිළිදී ගන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඒ ඇසුරුමට මූලික අගයක් නැත වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඇසුරුම් කිරීම ඉතා ආකර්ෂණීය ලෙස ඉහළ ගුණත්වයෙන් කරන්න ඕනේ. ඒ වගේම හොඳ ඇසුරුම් ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා යන පිරිවැය ආවරණය කරගන්න බැංකු වලින් ණය පහසුකම් සපයන එක තමයි ඇසුරුම් ණය කියන්නේ. ඒ වගේ අපනයනකරුවන්ගේ විවිධ මූල්‍ය දුෂ්කරතා නැති කරන්න රාජ්‍ය බැංකු වරා ඒගොල්ලන්ටම ආවේනික වූ සහන පොලී හා සහන කොන්දේසි යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. පැහැදිලිනේ? ඊළඟට විනිමය පාලන නීති රීති ලිහිල් කිරීම. විනිමය පාලන නීති ලිහිල් කිරීම. දැන් මම භාණ්ඩ තොගයක් අපනයනය කරනවා කිව්වට ඒ භාණ්ඩ මම නිෂ්පාදනය කරනවා නම් හරිද? නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්නේ විදේශයෙන් වෙන්න පුළුවන්. බොහෝ විට දේශීය අමුද්‍රව්‍ය මදි නම් විදේශයෙන් ගෙන්නනවනේ. එහෙම හිතන්නකෝ. මම භාණ්ඩ අපනයනය කරන්නේ නිෂ්පාදනය කිරීමෙන් පස්සේ. නිපදවල අපනයනය කරනවා. අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශයෙන් ගෙන්න ගන්න වෙනවා. තේරුණානේ? ඒ විදේශයන්ගෙන් ගෙන්න ගන්න නම් මොකද වෙන්නේ? අපට විදේශ විනිමය ඕනේ. අපි අමුද්‍රව්‍ය ගේන්නේ ජර්මනියෙන් කියලා. එහෙනම් යුරෝ වලින් ගෙවන්න ඕනේ. අමුද්‍රව්‍ය ගේන්නේ අපි හිතමු ඇමරිකාවෙන් කියලා. එහෙනම් ඩොලර් වලින් ගෙවන්න ඕනේ. තේරෙනවද? චීනෙන් නම් යුවන් වලින් ගෙවන්න ඕනේ. නමුත් අපිට විනිමය නැහැනේ. අපි වාණිජ බැංකු වලින් ඉල්ලනවා. ඉල්ලුවට දෙන්නේ නැහැ. වාණිජ බැංකු වලට විදේශ විනිමය නිකුත් කරන්න බලයක් නැහැ. ඒ නිකුත් කිරීම බලය ලැබෙන්න ඕනේ මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ විනිමය පාලකවරයාගේ. මම නම් ඒ අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ තේරෙනවද? මම දැන් අපනයනකරු සහ නිෂ්පාදකයා. මට අවශ්‍ය අමුද්‍රව්‍ය මම ගෙන්නන්නේ විදේශයෙන්. එහෙනම් මම නියමිත ඉල්ලුම් පත්‍රයේ විස්තර දාලා මොනවද ගෙන්නන අමුද්‍රව්‍ය කොහෙන්ද ගෙන්නන්නේ කොච්චර මිලක් ඕනද කොච්චර ප්‍රමාණයක් ගෙන්නන්න හදනවද තේරෙනවද? ඔක්කොම විස්තර දෙන්න දුන්නම විනිමය පාලකවරයා ඔය අයදුම් පත්‍රයේ ඇගීමට ලක් කරලා බලනවා මේ දීපු විස්තර සත්‍යද? මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගෙන්නන්න ඕනද? මේව ගබඩා කරගන්න පහසුකම් තියෙනවද? තේරෙනවද? කොහොම බලලා තමයි ඒ ඉල්ලීම ඒ අමුද්‍රව්‍ය ගෙන්වීම සාධාරණයි. ලංකාවේ නැති ඒවා. අපනයන අභිමුඛ භාණ්ඩයක් හදන්න තමයි මේ ගේන්න හදන්නේ. අපිට ඒකෙන් අනිවාර්යෙන් විනිමය ලබා ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තම අපිට ඉල්ලන විනිමය ප්‍රමාණයට බලපත්‍ර ලැබෙනවා. ඒ වෙනත්නම් යම් ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. අන්නේ විනිමය බලපත්‍රයෙන් අපිට මුදාහරණ විනිමය ප්‍රමාණයට තමයි අපිට විදේශ විනිමය බැංකුවෙන් ලැබෙන්නේ. ඒ ප්‍රමාණයට තමයි අමුද්‍රව්‍ය ගෙන්නන්න වෙන්නේ. තේරෙනවද? එහෙනම් දැඩි විනිමය පාලන නීති රීති තියෙනවා නම් මට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නන්න පවා විනිමය බලපත්‍රයෙන් විනිමය මුදාහරින්නේ අඩුයි. ඒතර මොකද වෙන්නේ? මට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය ගෙන්න ගන්න බෑ. නිෂ්පාදනය අඩුවෙන් කරන්න වෙන්නේ. එහෙනම් අපනයනත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම අඩු වෙනවා. අපනයනත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිනේ? ඒ නිසා වැඩියෙන් අපනයනය කරන්න ඕන නම් වැඩියෙන් නිෂ්පාදනය කරන්න ඕන. වැඩියෙන් නිෂ්පාදනය කරන්න ඕන නම් වැඩියෙන් අමුද්‍රව්‍ය ගේන්න ඕන. ඒ සඳහා විනිමය පාලන නීති ලිහිල් කරලා වැඩිපුර විදේශ විනිමය වෙන් කර ගැනීමට හැකි වාතාවරණය රජය නිර්මාණය කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපනයන ප්‍රවර්ධනය වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට විදේශ වෙළඳ සල්පිල් සඳහා සහභාගී වීමට සැලැස්වීම අවශ්‍යමයි. දැන් එක එක රටවල එක එක මාසවල විදේශ වෙළඳ සල්පිල් පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රදර්ශන. නැත්නම් සල්පිල් හා ප්‍රදර්ශන. සල්පිල් හා ප්‍රදර්ශන.
ඒ විදේශ වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන වලට ලෝකේ රටවල් 100 ගණනක දහස් ගණනක ව්‍යාපාරිකෝ එනවා. ගැනුම්කරු එනවා, බයස්ලා එනවා. ඒ නිසා මෙන්න මේ විදේශ වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන වලට ගිහිල්ලා අපි වෙළඳ කුටියක් හයරට අරගෙන ගාස්තු ගෙවල අරගෙන අපේ භාණ්ඩ සාම්පල් ප්‍රදර්ශනය කරලා එන අයට ඒ භාණ්ඩවල තොරතුරු ලබා දීලා වඩා අගනා ඉස්තරම් භාණ්ඩයක් කියලා අවධාරණය කරලා මිලදී ගන්න පෙළඹවීමක් ඇති කරලා ඇනවුම් ජනනය කරගන්න පුළුවන් දෙ බැරිද? පුළුවන්. ඉතාම හොඳ දෙයක් ඒක. ඒ කියන්නේ අපි අන්තර්ජාලයේ වේවා පුවත්පත්වල වේවා අවුරුදු ගාණක් ප්‍රචාරණය කරලත් ලබන්න බැරි ඇනවුම් ප්‍රමාණයක් මේ එක වෙළඳ ස්ථානයකින් නැත්නම් වෙළඳ එක ප්‍රදර්ශන ස්ථානයකින් එක සල්පිලක් පැවතුන ස්ථානයකින් අපිට ලබා ගන්න පුළුවන්. මොකද හේතුව අපිට මොකද අපේ භාණ්ඩවල තත්ත්වය උසස්. අපේ භාණ්ඩවල ගුණත්වය ඊටාම ඉහළයි. තේරුණාද? ඒතර ඒව පිළිගැනීමක් නැහැ. මොකද ඒවා ඒ තත්ත්වය උසස් බව. තේරුණාද? ගුණාත්මක භාවය, සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ අවබෝධය අඩුයි. ඒ කියන්නේ නොසෙව් භාණ්ඩ. තේරුණාද? නමුත් අපිට පුළුවන් ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත බව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිපදවන බව. තේරුණාද? ඒත්තු ගන්නවලා ඔප්පු කරලා මෙතෙක් කැමැත්තක් නොතිබුණු ගැනුම් කරුවන්ගෙන් අපේ භාණ්ඩ වලට කැමැත්තක් වර්ධනය කරගන්න පුළුවන්. වර්ධනය කරගෙන අලුත් ඇනුම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ලංකාවේ රජය අපනයන සංවර්ධන මණ්ඩලය ලව්වා නිෂ්පාදකයන් පොළඹවන ගුණාත්මක භාණ්ඩ හදන්න. තත්ත්වෙන් උසස් භාණ්ඩ හදන්න. හදන තරමට තමයි වාණිජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ගන්න ලේසි වෙන්නේ මේ සල්පිල් වලට යන්න. ගියොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ගැනුම්කරු 100 දෙනෙක් අපි 100 දෙනෙක් සමග සාකච්ඡා කරලා 100 දෙනෙක් අපි ප්‍රොමෝට් කරොත් එහෙම අඩු ගන්න 10 දෙනෙක්වත් අපට ඇනුම් දෙනවා. සාර්ථකයි. ඊළඟට සයිබර් ට්‍රේඩ් පහසුකම් සැලසීම. මොකද්ද මේ සයිබර් ට්‍රේඩ් කියන්නේ? සයිබර් ට්‍රේඩ් පහසුකම් කියන්නේ මොකද්ද? වෙළඳ තොරතුරු. වෙළඳ තොරතුරු. අපනයන කරුවන්ට විදේශ ගැනුම් කරුවන්ගේ විස්තර. එයාලා මිලදී ගැනීමේදී ගෙවන සූදානම් මිල ගණන්, ඒගොල්ලෝ වරකට ඉල්ලුම් කරන ප්‍රමාණය වැනි අපිට වැදගත් තොරතුරු. ඒ වගේම භාණ්ඩ වලට ඒගොල්ලෝ ඉල්ලා සිටින ඇසුරුම් වර්ග, භාණ්ඩයේ එක හැඩය, වර්ණය, විලාසිතාව, ඒ සියලු තොරතුරු අපට දැන් පහසුවෙන් ලබා දෙනවා. වෙළඳ තොරතුරු සේවක අංකයකට ලබා දෙනවා. වාණිජ්‍ය දෙපාර්තමේන්තුව, EDB එක. තේරුණාද? ඒ තොරතුරු ලබා දීම මොකද්ද කරන්නේ? අපි විදේශ වෙළඳ පොලේ විදේශ ගැනුම්කරුවෝ ඉල්ලන ආකාරයෙන්ම භාණ්ඩ හා සේවා අපට සපයලා ඒගොල්ලෝ තෘප්තිමත් කරලා තව තවත් ඇනවුම් වර්ධනය කරගෙන අපනයන වෙළඳාම ප්‍රසාරණය කරගන්න එක ලොකු දායකත්වය ලබා දෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග තුලින් අපනයන සංවර්ධනය සඳහා රජයට මේ දිරිගැන්වීම් කීපයක් ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙන්න මේ වගේ කාරණා 6කට ලකුණු භාගය ගන්න ලකුණු 3ක් දුන්නා. මොකද මේක පැහැදිලි කරන්න ඉල්ලුවේ නැහැනේ. පැහැදිලි කරන්න කියලා ඉල්ලුවා නම් සමහරට ටිකක් විස්තර කරන්න ඕනේ. එතකොට කරුණු 3කට ලකුණු 3ක් දෙයි. දැන් මේක සඳහන් කරන්න තියෙන්නේ කරුණු නිසා 6ක් දක්වන්න පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න. කරුණු දැන් මේකේ දැන් මේ දිරිගැන්වීම් ගොඩාක් තියෙනවනේ. මේ කීපයක්නේ. දිරිගැන්වීම් ගොඩක් තියෙන නිසා ඒ දිරිගැන්වීම් නම් කරන්න හෝ සඳහන් කරන්නකොත් 6ක්ම ලියන්න. මතක තියාගන්න. ඒක අදටත් වළංගුයි. තේරුණාද? නමුත් දිරිගැන්වීම් 3ක් පැහැදිලි කරන්නකොත් කෙටියෙන් විස්තර කරන්න එපා. එතකොට කරුණු 3යි අවශ්‍ය. ලකුණු 3 ලබා ගන්න. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. රෝම ඉලක්කම් 4 ප්‍රශ්නේ. වශයෙන් අහපු ප්‍රශ්නය සමහර ව්‍යාපාරිකයෝ දේශීය වෙළඳපොළට පිවිසීමට වඩා විදේශීය වෙළඳපොළට පිවිසීමට වැඩි කැමැත්තක් දක්වති. මේට හේතු කවරේද? මේකත් හොඳ ප්‍රශ්නයක්. සමහර ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉන්නවා දේශීය වෙළඳපොළට පිවිසෙනට වඩා, කියන්නේ අපේ රටේ ගනුදෙනු කරන භාණ්ඩ අලෙවි කරනවට වඩා විදේශීය වෙළඳපොළට පිවිසීමට කැමැත්තක් දක්වන්නේ මොකෝ? සාපේක්ෂව වාසි වැඩි. කෙටි උත්තරේ ඒකනේ. දැන් මම දන්න මල්ලි කෙනෙක් මේ ළඟදී හම්බුණා. ඒගොල්ලෝ ඔය උඩරට පැත්තේ කියන්නේ බණ්ඩාරවල ඇල්ල ඒ හරි සංචාරකයන් ගවසන ප්‍රදේශයන්නේ. ඉතින් ඒගොල්ලෝ මම මොනවද කරන්නේ? ඒගොල්ලෝ කිව්වා
කීපයක් කරනවා. එකක් සැලූන් එකක් කරනවා. සංචාරකයන්ට රිදියල විකර දිසාපුවක් කරනවා. බතික් වර්ග සානිකුත් ඇඳුම් වර්ග තියෙන. ඒත් එක්කම ස්වර්ණාභරණ වෙනසලක් කරනවා. තව රෙස්ටෝරන්ට් එකක් භෝජනාගාරයක් කරනවා. ඒ පාර ඒක කියනකොට මොකද අපි මේ සියලුම දේවල් මගේ ව්‍යාපාරවලින් සර්විස් එක දෙන්නේ ෆොරිනර්ස්ලට පමණයි. ලෝකල් වලට නෑ. අන්න බලන්න දැන් දැකද? එයා දැන් ලංකාව තුල ඉඳගෙන ව්‍යාපාරය කරත් එයා විදේශ වෙළඳපොළ තමයි සේවය කරන්නේ. ඉතින් හරියට ඇත්තටම දැන් අපි මේ භෝජනාගාරයට සාමාන්‍ය මිනිස්සු කන්න බොන්නවොත් සුළු පිරිසක් එයි. ඒගොල්ලෝ අනික ඒගොල්ලෝන් පස්සේ අපිට එක දේවල් අපි ඉල්ලනවා. වියදම් වැඩි වෙනවා. සමහරට ඒගොල්ලෝ මත්පැන් පානය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නොඑක් රණ්ඩු සරවල් ඇති කරගන්නවා. අපිට බිස්නස් එක කරන්න බෑ. ඊට ලාභයි දවසකට දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ආහාර පාන ගන්න 25ක් එනවට වඩා එක ෆොරින කෙනෙක් ආවම ඒගොල්ලන්ට ඒ ලාභය තියෙන පහසුවක් තියෙනවා. ඒ නිසා සමහර අය දේශීය වෙළඳපොළට වඩා විදේශ වෙළඳපොළට කියන්නේ භාණ්ඩ අපනයනය කරන වැඩේට කැමැත්තක් දක්වනවා. මොනවද හේතු? එකක් තමයි විශාල වෙළඳපොළක් ලැබීම. ලංකාවේ අපි භාණ්ඩාසේ වලිවිකරණ හැදුවත් ලංකාවේ සීමිත ජනගහනයෙන් ඉන්නේ හට බෑනේ. නමුත් විදේශ වෙළඳපොළකම රටවල් ගණනාවක් නේ. චීනය, ඉන්දියාව ඇතුළු ජනගහන අධික රටවල් පවා ඉති. සීමාවක් නැහැ. ලොකු ඉල්ලුමක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුළුල් වෙළඳපොළක්, විශාල වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා විකුණුම් සහ ලාභ වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දේශීය වෙළඳපොළ මගහැරලා විදේශ වෙළඳපොළට අවතීර්ණ වෙන්න කැමැත්තක් දක්වන්නේ. ඇත්තම කතාවක තමයි. දෙවෙනි එක තමයි භාණ්ඩ විවිධාංගීකරණේ පහසු වීම. භාණ්ඩ විවිධාංගීකරණේ පහසු වීම. ඒ කියන්නේ මොකද්ද? එකම භාණ්ඩය හැඩයෙන්, ගුණයෙන්, වර්ණයෙන්, රසයෙන්, ප්‍රමාණයෙන්, විලාසිතාවෙන්, මෝස්තරයෙන්, ඇසුරුමෙන් ආදී වශයෙන් වෙනස් ආකාරයෙන් නිෂ්පාදනය කරන්නේ. ඒක පහසු වෙනවා විදේශ වෙළඳපොළේ. තේරුණාද? දැන් ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් පුරුදුලා තියෙන ඒකාකාරී පරිභෝජන රටාවකටයි. අසමාන වූ පරිභෝජන රටාවකට හුරු වෙලා නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දිවා ආහාරය ගන්නකොට ගොඩක් වෙලාවට අපි බලන්නේ ගෙදර කෑම කෑවත් අපි සාමාන්‍ය ආපන ශාලාවකින් ගිහලා සල්ලි දීලා කෑවත් බලන්නේ පරිප්පු තියනවාද? හොය බලනවනේ අපිට පරිප්පු ඕනේ. අපි සාම්ප්‍රදායිකයි. තේරෙනවද? චිකන් තියනවාද? අපිට චිකන් ඕනෙමයි. මාළු පුරුදුනා නම් මාළු ඕනෙමයි. ඉන්හිහට අපි වෙන ව්‍යාතරයකට නැහැනේ. තේරෙනවද? ඒ නිසා ලංකාවේ මේ විවිධාංගීකරණය අපහසුයි. අයිස්ක්‍රීම් හිතන්නකෝ. ගොඩක් අය අයිස්ක්‍රීම් ගන්නේ වැනිලා, එක චොකලට්. ඔච්චරයි. තව ප්‍රභේද තියෙනවා අයිස්ක්‍රීම් වල. නමුත් අපි ඒවට කැමැත්තක් නැහැ. ඒ නිසා භාණ්ඩ විවිධාකාරයෙන් විවිධාංගීකරණය කියලා හැදුවා කියලා ලංකාවේ වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් වර්ධනය වෙන්නේ නැහැ. නමුත් විදේශ රටවල ඒ විවිධාංගීකරණයට ලොකු බරතැබීමක් තියෙනවා. විවිධාංගීකරණය කරන්න විදේශ වලින් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි විදේශ වෙළඳපොළට එන්නේ. මොකද භාණ්ඩ විවිධාංගීකරණය පහසුවෙන් කරලා ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන් නිසා. පැහැදිලිනේ? තුන්වෙනි එක විදේශ විනිමය උපයාගත හැකි වීම. ඒ කියන්නේ අපි දේශීය වෙළඳපොළට සේවය කරොත් අපට විදේශ ධනෙ එන්නේ නැහැනේ. අපේ රටේ ධනෙම තමයි කරකැවෙන්නේ. නමුත් අපි භාණ්ඩ අපනයනය කරොත් විදේශ වෙළඳපොළටයි සේවය කරන්නේ. විදේශ ගැනුම්කරුවන්ටයි විකුණන්නේ. එහෙනම් විදේශ ගැනුම්කරුවන් සතු විදේශ මුදල් අපේ රට තුලට සංකේන්ද්‍රණය වෙනවද නැද්ද? වෙනවා. අපි පෞද්ගලිකව කැමති රටට සේවයක් කරන්න. මොකද විදේශ ධනෙ අප රට තුලට අද්දවා ගැනීමට අපි පෞද්ගලික කැමැත්තක් තියෙන නිසා අපි කැමති විදේශ වෙළඳපොළටම සේවය කරන්න. විදේශිනුම උපයා ගන්න පුළුවන්. අනිත් එක තමයි රජයේ අනුග්‍රහය යටතේ බදු පහසුකම්, මූල්‍ය පහසුකම් වැනි විශේෂ පහසුකම් ලබාගත හැකි වීම. දේශීය වෙළඳපොළට සේවය කරන ව්‍යාපාරිකයට වඩා විදේශ වෙළඳපොළට සේවය කරන අපනයනකරුවාට රජයෙන් මූල්‍යමය දිරිගැන්වීම, ඒ වගේම බදු සහන පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අන්නේ රජයෙන් එම සේවා, එම පහසුකම් අපට ඉක්මනින් පහසුවෙන් ලබාගත හැකි නිසා අපි කැමති විදේශ වෙළඳපොළට සේවය කරන ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. ඊළඟට 5.
ව්‍යාපාරික පැවැත්ම තහවුරු කර ගැනීමට හැකි වීම. දැන් දේශීය වෙළඳපොළට විතරක් සාම්ප්‍රදායිකව ඒකාකාරී භාණ්ඩ ටිකක් සපයලා අපිට ලොකු පැවැත්මක් අපේක්ෂා කරන්න බෑ. අපි නිකන් කීමට කියන්නේ ලංකාවේ බිස්නස් කරලා ගොඩ යන්න බෑ. එහෙම කියනවනේ. ලංකාවේ බිස්නස් කරොත් හැමදාම එක තැන තමයි. අන්න මේ නොකිය කියන්නේ ඒක තමයි. එහෙනම් ව්‍යාපාරික පැවැත්ම තහවුරු කරගන්න නම් විදේශ වෙළඳපොළ භාණ්ඩ සපයන්න. එතකොට අපිට ලොකු වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්. ලොකු විකුණුම් ආදායමක් සහ ලාභ උපයන්න පුළුවන්. තේරුණාද? අනිත් එක ව්‍යාපාරික අවදානම් අඩු කරගන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා දීර්ඝකාලීන ව්‍යාපාරික පැවැත්මක් අපට තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි දේශීය වෙළඳපොළේ නෙවෙයි ඉන්න ඕනේ විදේශ වෙළඳපොළටයි සේවය කරන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. කරුණු තුනකට ලකුණු එක බගෙන් ලකුණු තුනක් දෙනවා. දැන් මේක අද නම් අද ඇහුවා නම් මේකට මොකද වෙන්නේ? මේකට අද ඇහුවා නම් අද නම් කරුණු 4 වැඩි කිරීමක සමාන ලකුණු 4ක්ම ලැබෙනවා. අනිවාර්යයෙන් ලියුවොත් කරුණු 4ක්ම ලියන්න ඕන. තේරුණාද? ඔව් අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඒ අවුරුද්දේම රෝම ඉලක්කම් 5ට යොමු වෙච්ච ප්‍රශ්නය කෙටි සටහන් ලියන්න. කෙටි සටහන් ලියන්න. අයන්න ආනයන සටහන් කරේ. ආනයන සටහන් කරේ. ආයන නෞබාර පත යන්න සෆ්තා. එතකොට මතකද මේ ආනයන සටහන් කරේ කියන එක අපිට නිරන්තරයෙන්ම විභාගෙදී යොමු වෙනවා. දැන්ටම කීප සැරයක් අපි අත්දැකනේ. මොකද හේතුව ඕනෑම ආනයනකරුවෙක් විසින් අනිවාර්යෙන්ම රේගු නිලධාරීන්ට සම්පූර්ණ කරලා බාර දී යුතු ලේඛනයක් මේක. මේ ලබා දෙන කම් තීරු ගාස්තු හෝ රේගු ගාස්තු ගණනය කරන්නේ නැහැ. ගණනය කරුත් අපි ගෙවන්නේ. එහෙනම් තීරු ගාස්තු ගණනය කරලා ගෙවීම් කරලා භාණ්ඩ නිදහස් කරගන්න අත්‍යවශ්‍යම ලේඛනයක් තමයි මේක. ඒ නිසා තමයි මේක වැඩිපුර විභාගයට යොමු වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? භාණ්ඩ ආනයනය කරාම ඒ ආනයනය කළ භාණ්ඩවල විස්තර ඇතුළත් කරලා ආනයනකරු හෝ එයාගේ නියෝජිතයා විසින් සම්පූර්ණ කරලා රේගුවට බාර දෙන්න ඕන ලේඛනය. තේරුණාද? ඒක බාර දුන්නම තමයි රේගුව තීරු ගාස්තු රේගු ගාස්තු ගණනය කරලා අපිට ගෙවන්න නියම කරන්නේ. එහෙම ගෙවුවොත් තමයි භාණ්ඩ නිදහස් කරගන්න පුළුවන්. එහෙනම් මේ ලේඛනය පමා වෙනවා කියන්නේ අපි ගෙන්නපු භාණ්ඩ අපේ අතට ගන්නත් පමා වෙනවා. එහෙනම් ඉක්මනින්ම අපි මේ ලේඛනය සම්පූර්ණ කරලා බාර දෙන්න. මේක අපි හදන එකක් නෙවෙයි. already printed papers තියෙනවා. නැත්නම් රේගු දෙපාර්තමේන්තුව සතුව ආනයන සටහන් කරේ කියලා මුද්‍රිත ලේඛන තියෙනවා. ඒ මුද්‍රිත ආකෘති අපි දුන්නම ඒ ඉල්ලන විදිහට අපි භාණ්ඩ විස්තර සටහන් කරලා අස්සම් කරලා දෙන්න ඕනේ. තේරුණාද? ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති භාණ්ඩ පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට ආනයනය කළ භාණ්ඩ පිළිබඳ තොරතුරු අඩංගු කරමින් රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ලයි. ආනයනකරු වෙනුවෙන් වරායට ලැබී ඇති භාණ්ඩ පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට ආනයනය කළ භාණ්ඩ පිළිබඳ තොරතුරු. ඒ විස්තර ඔක්කොම එකින් එක දෙන්න ඕනේ. භාණ්ඩ වර්ග අපේ තුමු 10ක් නම් 10 තොරතුරු වෙන වෙනම ඉල්ලනවා. අඩංගු කරමින් රේගුවට යොමු කළ ලියවිල්ල. ඒක දුන්නම තමයි තීරු ගාස්තු රේගු ගාස්තු ගණනය කරන්නේ. ඊට පස්සේ අපි ගෙවල භාණ්ඩ නිදහස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ලකුණු එකක් ලැබෙනවා සම්පූර්ණ අදහසට. අනික නෞබාර පත. මේකත් වැඩිපුරම විභාගයට අහනවා කියලා දැන් දැනෙනවද? මොකද මේ හේතුව? මේ ප්‍රධාන ලේඛන විදේශ වෙළඳාමේදී කතා නොකරන බැරි ලේඛන. ඇයි? නැවකින් රැගෙන යන භාණ්ඩවල හිමිකම සනාත කරන අංක 1 ලියවිල්ල මොකද්ද? නෞබාර පත. නැවකින් රැගෙන යන භාණ්ඩවලට අදාළ හිමිකම තහවුරු කරන ලියවිල්ල. විශේෂයෙන්ම ආනයනකරුවාට තමන්ගේ රටේදී රේගුවට තමා නමින් ආපු භාණ්ඩ කියලා ඔප්පු කරලා රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගන්න අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු ලේඛනය තමයි නෞබාර පත. ඒ නිසාම තමයි නෞබාර පතලත් වැඩි බර තැබීම පේපර් එකේ දිතියේ. භාණ්ඩ නැවට බාරගත් බවටත් නියමිත ස්ථානයට ගෙන ගොස් බාර දෙන බවටත් නැව් සමාගම හෝ නියෝජිතයා විසින් අපනයනකරුට නිකුත් කරන ලියවිල්ල. තේරුණාද? භාණ්ඩ නැවට බාරගත් බවටත් නියමිත ස්ථානයට ගෙන ගොස්
බාර දෙන බවටත් නැව් සමාගම හෝ නියෝජිතයා විසින් අපනයනකරුට නිකුත් කරන ලියවිල්ල. නැව් සමාගම කිව්වත් කමක් නැහැ. හෝ නියෝජිතයෙක් හෝ මෙතන නියෝජිතය වෙනුවට නැව් පති කිව්වත් කමක් නැහැ. නැව් පති. නැව් පති කියන්නේ කවුද? නැවේ කපිතාන්වරයෙකුවත් කමක් නැහැ. කපිතාන් විසින්. තේරුණාද? එතකොට අපි භාණ්ඩ බාර දුන්නම ඒ නිශ්චිත භාණ්ඩ තොගයක් නිශ්චිත රටක නිශ්චිත වරායකට නිශ්චිත දිනකට හෝ ඊට පෙර ගෙන යාමට බාරගත් බව තහවුරු කරමින් නැව් සමාගම වෙනුවෙන් නැව් සමාගම නැත්නම් නැව් සමාගම වෙනුවෙන් නියෝජිතෙක් වශයෙන් නැව්පති අත්සන් කරලා අපනයනකරු අතරපත් කරන ලියවිල්ල තමයි නෞබාරපත කියන්නේ. එතකොට අපනයනකරු එයාගේ බැංකුව මාර්ගයෙන් මේ නෞබාරපත ආනයනකරු බැංකුවට යවන්න ඕනේ. මොකද ආනයනකරුට බහන් නිදහස් කරගන්න අනිවාර්යයෙන්ම මේ ලේඛනේ ඉදිරිපත් කරන්නම වෙනවා. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. සෆ්තා දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම මින් අදහස් වේ. දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම මින් අදහස් වේ. සාක් රටවල් අතර නිදහස් වෙළඳාම සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුමකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානයේ, භූතානයේ, බංග්ලාදේශය, නේපාලයේ, මාලදිවයින, ඇෆ්ගනිස්තානය යන රටවල් මීට අයත් වේ. මේ කෙටිසරහන් තුනටම කරුණු එකකට ලකුණු එක බැගින් ලකුණු 3ක් ලබා දීලා තියෙනවා. මතකනේ සෆ්තා කියන එක. සාක් සංවිධානයේ ප්‍රධාන වෙළඳ ගිවිසුම් දෙකක් තියෙනවා. එකක් සප්තා, එකක් සෆ්තා. South Asian Free Trade Agreement. South Asian Free Trade Agreement එකෙන් තමයි මේක ආවේ. මේ කියන්නේ දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම. සාක් රටවල් අතර තීරුබදු ඇතුළු තීරුබදු නොවන බාධක හැකියපමණ බැහැර කරලා තෝරාගත් භාණ්ඩ වෙළඳාම් කර ගැනීමට ඇති කරගත්ත ගිවිසුම තමයි සෆ්තා කියන්නේ. පැහැදිලිද? මේ වගේ කෙටි අදහස් ලියුම හොඳටම ඇති. ඊට වඩා ලොකු විස්තර බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ. ඊළඟට 2006 පැරණි නිර්දේශයට තහපු විභාග ප්‍රශ්නයක්. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. අපනයන සංවර්ධනයේලා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඉටු කරන සේවාවන් 6ක් සඳහන් කරනවා. සාමාන්‍යයෙන් EDB කරුත් ප්‍රශ්නයක් වැටෙනවමයි. ඔබට මතක ඇති දිගටම අපේ ඩීප් එඩියුකේෂන් පාඨමාලාව හදාරන දරුවන්ට මම තියරි පාර්ට් එක කරද්දී විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේදී දැඩි අවධාරණයක් කළා විදේශ වෙළඳාමට නැත්නම් අපනයන වෙළඳාමට අසම සම වූ සේවාවක් සපයන ආයතනය තමයි අසම කියලා. මතකද? මම කිව්වා වැඩිපුරම විභාගයට ප්‍රශ්න අහන්නෙත් මේකෙන් කියලා. දැනටමත් අපි විභාග ප්‍රශ්න අවුරුදු 6ක කතා කරලා ඉවරයි. ඒ හැදී දැකද කීප සැරයක්ම ඇහුවා. ඉස්සරහට ඔබට දැක ගන්න පුළුවන්. ඒ නිසා අපනයන සංවර්ධන මණ්ඩලයේ කරේ ඔබ අනිවාර්යයෙන්ම ලොකු බරතැබීමක් කරන්න ඕනේ. තේරුණානේ? වඩා හොඳයි ඔබට යන්න පුළුවන් නම් විවේක වේලාවක කොල්ලුපිටියේ අර්ලේගහ මන්දිරයේ තව චුට්ටක් කොළඹ පැත්තට තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් දැන් බාධක නැහැ. ඩෙන්ටිටි කාඩ් එක ඔකට තරන් යන්න මොනවද පර්මිට් අවශ්‍ය නැහැ. ඉස්කෝලේ ලියුම් අවශ්‍ය නැහැ. ගිහිල්ලා එතන ගිහිල්ලා නිකන් තොරතුරු හොයාගෙන ඉන්න. පුස්තකාලයට පොඩක් ගිහිල්ලා එන්න. එතන ඉන්නව තොරතුරු ලබා දෙන කීප දෙනෙක්ම. නිකන් කතා කරන් Tamanට අර නිකම්ම මේ EDB එකේ කරන එක අපි දැන් මේ නිකම්ම මේ ස්ටුඩියෝ එකක ඉඳගෙන පන්ති කාමරයක ඉඳගෙන අපි ඉගෙන ගන්න අපිනේ. ඊට වඩා ප්‍රායෝගිකයි ඒක. තේරෙනවද? දැන් මම පවා මේ මුල් වරුදුල EDB වල මං හිතන්නේ කීප සැරයක්ම ගියා. ඒ අත්දැකීමට තාමත් ඇඟේ වැඩ කරනවා. මං කියන්නේ ඕගොල්ලොත් ඒ වගේ ප්‍රායෝගික වෙන්න කියලා. තේරෙනවද? පළවෙනි එක තමයි විදේශ වෙළඳපොළ පිළිබඳ තොරතුරු සැපයීම. අපනයන සංවර්ධන මණ්ඩලය විදේශ රටවල් වල පර්යේෂණ කරනවා. කරලා අපේ රටේ අපනයනකරුවන්ගේ භාණ්ඩ වැඩිම මිලකට වැඩිම ප්‍රමාණයක් විකුණාගත හැකි ගැනුම්කරුවන්ගේ තොරතුරු හොයාගන්නවා. ඒ තොරතුරු අපිට දෙනවා. අපිට පුළුවන් ඒගොල්ලන්ගේ විද්‍යුත් තැපැල් පිනේට පණිවිඩයක් යවලා ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දීලා අපේ සාම්පල් නිරූපණය කරලා ඇනුම් ලබා ගන්න පුළුවන්. දැන් ලොකුම ගැටලුව විදේශ ගැනුම්කරුවෙක් හඳුනාගන්න එකනේ. ඉතින් හඳුනාගෙන මේකෙන් අපිට ලැබෙනවා. තේරෙනවද? අනිත් එක තමයි නව වෙළඳ පොළවල් හඳුන්වා දීම. නව වෙළඳ පොළවල් හඳුන්වා දීම. දැන් අපි සාම්ප්‍රදායිකව
අපි තෝරගත්ත රටවල් කීපයක ගැනුම් කරන්න පමණක් අලෙවි කරනවා. නමුත් ඊට වඩා වැඩි මිලකට වැඩි ප්‍රමාණයක් විකුණාගත හැකි ගැනුම්කරු සොයාගන්න බැරිම නැහැ. තේරුණාද? අන්න එවැනි ගැනුම්කරුවන් පිළිබඳ තොරතුරු අපිට දෙනවා. ඒ තුලින් අපට දැන් පවතින වෙළඳ පොළට වඩා අලුත් වෙළඳ පොළවල් දිනා ගන්න අවස්ථාව ලැබෙනවා. තුන්වෙනි එක අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳ පොළ සල්පිල් හා ප්‍රදර්ශන වලට සහභාගී වීමට අවස්ථාව ලබා දීම. ඒක අතිශය වැදගත්නේ. මොකද ජාත්‍යන්තර වෙළඳ සල්පිල් හා ප්‍රදර්ශන වලදී විදේශ රටවල් 100 ගණනක ව්‍යාපාරිකයෝ තෙන්ට එකාසු වෙනවා. ඉතින් එතෙන්ට යවන්න පුළුවන් නම් බොහොම පහසුවෙන් අපිට සාම්පල් නිරූපණය කරලා තොරතුරු දීලා අපේ භාණ්ඩවල අගනාකම් පැහැදිලි කරලා පහසුවෙන් වෙළඳ පොළක් දිනා ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව හැකි පමණ අපනයනකරුවන් එවැනි සල්පිල් වලට ඒ වගේ ප්‍රදර්ශන වලට යවන්න උත්සාහ කරනවා. ඒ මගින් ලංකා අපනයන කටයුතු සංවර්ධනය කරන්න උත්සාහ කරනවා. ඊළඟට හතරවෙනි එක තමයි අපනයන භාණ්ඩවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණය හා ආධාර ලබා දීම. අනිවාර්යයෙන්ම අපනයනය කරන භාණ්ඩවල ක්වොලිටි එක ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න පුළුවන් නම් බොහොම ලේසියෙන් මොනතරම් රටවල තරඟ කරත් ඒ තරඟකරුවන් අභිබවා අපිට විශාල ඉල්ලුමක් නැත්නම් වෙළඳ පොළක් දිනා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හා ආධාර EDB එක ලබා දෙනවා. ඊළඟ එක තමයි අන්තර්ජාල පහසුකම් ලබා දීම. EDB එක ඇතුළත ඔබ දන්නවා වෙළඳ තොරතුරු සේවය කියලා එකක් තියෙන බව අපි තීරපාඨයේදී කතා කරා. ඒ වෙළඳ තොරතුරු සේවය තුල තියෙන වෙනම ඉන්ටර්නෙට් කැෆේස් ඕනෑම කෙනෙකුට ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු තවත් කාරණා තියෙන හැබැයි අපනයනකරුවන්ට මූල්‍ය ආධාර ලබා දීම. විශේෂයෙන්ම සුළු අපනයන භෝග අපනයනය කරන අයටයි කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටයි මූල්‍ය පහසුකම් සපයනවා. ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයට දායකත්වයක් සපයනවා. සමාගම් නම් නායකර සහ කොටස් නිකුත් වීදී ඒව මිලදී ගන්නවා. ඒ සඳහා වෙනම අපනයන සංවර්ධන අරමුදලක් මේ මණ්ඩලයේ තියෙනවනේ. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් ෆන්ඩ් එකෙන් ඒ මූල්‍ය ආධාර දෙනවා. මොකද හේතුව සුළු අපනයන භෝගවලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒකෙන් විශාල විනිමයක් අපේ රටට අද්දව ගන්න පුළුවන්. ඒ නිසා එවැනි ව්‍යාපාරවල ප්‍රාග්ධනයට දායකත්වය සපයනවා. ඊළඟට අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම. අපනයනකරුවන් දිරිගන්වන්න විටින් විට EDB එක වෙළඳ සම්මන්ත්‍රණ පවත්වනවා. සමහරට අපනයන සංවර්ධන මණ්ඩලයේ ඔඩිටෝරියම් එකේදී වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් තෝරාගත්ත ඔය පදනම් ආයතන වගේ ශ්‍රවණාගාරයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රටවල ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බිහිවීමට පෙර ඔවුන් ආපු ගමන් මඟ අපි කියන්නේ කට්ට කනවා කියලා. ඒගොල්ලෝ ඒ වගේ සුළු පරිමාණයෙන් ආරම්භ කරලා ලෝක වෙළඳ පොළ දිනාගත්ත ඒ ගමන් මාර්ගය පිළිබඳ හොඳ උත්තේජනයක් ඇති වුණ ආකාරයෙන් තොරතුරු සපයලා දැනුවත් කරලා ලාංකික අපනයනකරුවන් පොළඹවනවා. ඉතා ඉක්මනින්ම ලෝකයේ දැවැන්ත අපනයනකරුවන්ගේ ලැයිස්තුවට එකතු වෙන්න වැඩ කරන්නේ කොහොමද කියලා හොඳ උත්තේජනයක් ලබා දෙනවා. ඊළඟ එක තමයි අපනයන පටිපාටි ඇසුරුම් සහ ගුණත්වය පිළිබඳ අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම එක එක භාණ්ඩ වර්ගවලදී අපනයන ක්‍රියාපටිපාටි චුට්ට වෙනස් වෙනවා. තේරුණාද? දැන් මුහුදු මාළු ෆ්‍රීස් කරලා අපනයනය කරද්දී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය නෙවෙයි ඖෂධ සඳහා පාවිච්චි කරන්නේ. ඒ ක්‍රියාපටිපාටිය නෙවෙයි රසායනික ද්‍රව්‍ය අපනයනදී පාවිච්චි කරන්නේ. ඒ වගේ එක එක භාණ්ඩ වර්ගවලට ගැලපෙන අපනයන ක්‍රියාපටිපාටි. ඒ වගේ එක් භාණ්ඩ වර්ග ඇසුරුම් කිරීමේදී ඒ ඇසුරුම් කළ යුතු ප්‍රමිති ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන නීති රීති වලට එකඟව ඇසුරුම් කරන්නේ කොහොමද? සහ ගුණත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් විටින් විට දියත් කරනවා. ඊළඟට 9 වෙනි කාරණේ අපනයනකරුවන් මුහුණ පාන බාධා හඳුනාගෙන ඒවා මගහැර ගැනීමට කටයුතු කිරීම. දැන් අපනයන වෙළඳාමේ දෙන අපනයන ව්‍යාපාරිකයින්ට විවිධ ගැටලු මතුවෙනවා.
ඒ ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන් හොඳම තැන තමයි EDB එක. ඒ පැමිණිලි අනුව ඒගොල්ලෝ ඒ බාධා හඳුනගෙන බාධා බැහැර කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් සමහර අපනයනකරුවන්ට තමන්ගේ කර්මාන්තශාලාව පවත්වන ප්‍රදේශයට අපි හිතමු තෙකලා විදුලිය නැහැ. යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම පණ ගැන්වීම හරිම අපහසුයින් කරන්නේ. නිතරම කරන්ට් ඩ්‍රොප් වෙනවා. ඒක ලොකු බාධාවක්. ඉතින් ඒ ගැන හොයලා බලලා විදුලි බල මණ්ඩලය සමග සමහර රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න EDB ක්‍රියාත්මක වෙනවා. ඊළඟ එක කුඩා අපනයනකරුවන්ට ඔවුන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යාමට අවස්ථා සලසා දී. දැන් කුඩා අපනයනකරුවන්ට ගොඩක් වෙලාවට ලොකු ධනයක් වියදම් කරන්න බෑ. එයාලගේ භාණ්ඩ ගොඩක් වෙලාවට නොසෙවූ භාණ්ඩ. ඒ නිසා ඒගොල්ලන්ට සුදුසු ස්ථානවලදී ඒ කියන්නේ විශේෂයෙන්ම ලංකාවට පැමිණෙන ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ඇස ගැටෙන ආකර්ෂණය වන ආකාරයට යම් යම් ස්ථානවල ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යාමට අවස්ථාව සලසලා දෙනවා. බොහෝ වෙලාවට බොහොම අඩු ගාස්තුවක් අතර තමයි ඒ කුටි ඒගොල්ලන්ට ලබා දෙන ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ වගේ විවිධ ආකාරයෙන් ලංකාවේ අපනයන වෙළඳාම් ප්‍රවර්ධනය කරන්න EDB එක හැම විටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ කරුණු එකකට ලකුණු එක බැගින් ලකුණු 3ක් දුන්නා. කරුණු 3ක් අපේක්ෂා කර නමුත් ඔබ දන්නවා 2010න් පස්සේ මේක මොකද වෙන්නේ කරුණු 4කට යනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම කරුණු 4ක් කියලාම හිතා ගන්නට ඕන. පැහැදිලිනේ? ඊළඟට මේ ප්‍රශ්නෙම 6 වෙනි ප්‍රශ්නෙම රෝමි ලක්කන් 3 කලාපීය වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීම තුලින් ශ්‍රී ලංකාවෙනි රටවලට වාසි මෙන්ම අවාසි දත්වේ පැහැදිලි කරන්න. තේරුණාද? කලාපීය වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වීම තුලින් ශ්‍රී ලංකාවෙනි රටවලට වාසි මෙන්ම අවාසි දත්වේ පැහැදිලි කරන්න. මොනවද වාසි? කලාපීය වෙළඳ ගිවිසුම් වලට ඇතුළත් වුණාම තියෙන වාසි තමයි දැන් මුලින් මොකද්ද කලාපීය වෙළඳ ගිවිසුම් කියන්නේ? ඒ කියන්නේ එකම කලාපයක පිහිටි රටවල් විසින් තීරුබදු ඇතුළු වෙළඳ බාධා ඉවත් කරගෙන ආර්ථික සහයෝගීතාවයත් වර්ධනය කර ගැනීම පිණිස ගිවිසුම්ගත බැඳීමකට ලක් වෙනවා. ඒ ගිවිසුම්ගත බැඳීම තමයි කලාපීය වෙළඳ ගිවිසුම් කියන්නේ. නැත්තම් වෙළඳ හවුල් නැත්තම් වෙළඳ කලාප කියන්නේ ට්‍රේඩ් බ්ලොක් කියන්නේ. වාසි මොනවද? වෙළඳ පොළවල් ලබා ගැනීම පහසුයි. අනිවාර්යෙන් මෙහෙම ගිවිසුමකට ආවම වෙළඳ පොළවල් දිනා ගන්න ලේසියි. තේරුණාද? මොකද අනිවාර්යෙන් මේ ගිවිසුමට සම්බන්ධ රටවල් එක්ක බොහොම ලේසියෙන් අපිට ඩීල් කරන්න පුළුවන් වෙළඳාම් කරන්න පුළුවන්. ඒ නිසා අපිට වෙළඳ පොළ පහසුවෙන් අල්ල ගන්න ලේසියි. අනික වරණීය තීරුබදු පහසු කරලා ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක එක භාණ්ඩ වලට වෙනස් වූ තීරුබදු සහන ලබා ගන්න පුළුවන්. ඒ තීරුබදු සහන ලැබෙනවා කියන්නේ මොකද වෙන්නේ? විදේශ වෙළඳාම් ප්‍රසාරණය වෙනවා. තුන්වෙනි එක තමයි නිර්බාධිත වෙළඳාම පුළුල් වීම. එහෙනම් බාධා නැතුව නිදහසේ ආනයන අපනයන කටයුතු ප්‍රසාරණාත්මක ආකාරයෙන් ඉටු කර ගැනීම අවස්ථාව උදා වෙනවා. ඊළඟ එක තමයි කලාපයේ රටවල් සමග අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වෙනවමයි. දැන් රටවල් දෙකක්ද කීපයක්ද මේ බාධක අයින් කරලා තීරුබදු සහ නොවන බාධක අයින් කරලා වෙළඳාමේ යෙදෙනවා කියන්නේ මොකද? ඒකම මිත්‍රත්වයක්. ඒකම සහයෝගීතාවයක්. ඒ නිසා ස්වයංක්‍රීය ලෙස මොකද වෙන්නේ? සහයෝගීතාවයේ නැත්තම් මිත්‍රත්වයක් නිර්මාණය වෙනවා කලාපීය රටවල් අතර. ඊළඟට ඍජු විදේශී ආයෝජන ගලාගෙන එීම. ඒ කියන්නේ අපි බාධක අයින් කරනකොට විදේශ ආයෝජකයෝ කැමැත්ත දක්වනවා පෙළඹෙනවා අපේ රටවල් වලට කෙලින්ම ඒගොල්ලන්ගේ ධනය ගෙනල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න. ඒකෙන් අපේ රටේ යටිතල පහසුකම් දියුණු වෙනවා. විදේශ ධනය අපේ රටට එනවා. අපිට රැකියා අවස්ථා පුළුල් වෙනවා. රජයේ වදු ආදායම් ඉහළ යනවා. වාසි විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? ඒ වගේ වාසි තුනකට ලකුණු භාගයෙන් ලකුණු එකමාරක් ලබා දීලා තියෙනවා. අද නම් වාසි 4ක් අපේක්ෂා කරන ලකුණු 2ක් දෙයි. පැහැදිලිද? ඊළඟට බලමු අපි අවාසි. වාසි තියෙන හැම තැනකම අවාසි තියෙනවනේ. එකක් තමයි අනවශ්‍ය බැඳීම් වලට යටත් වීම සිදු වීම. අර ස්වාධිපත්‍ය නැති වෙනවා. බැඳීමක්නේ. අපි තීරුබදු සහන දෙන්න ඕනේ. අපි කියන භාණ්ඩ ප්‍රමාණය අපි අනිවාර්යයෙන්ම අපනයනය කරන්න ඕනේ. ඒ වගේ බැඳීම් වලට ලක් වෙනවා. ස්වාධිපත්‍ය නැති වෙනවා. දෙවෙනි එක තමයි කුඩා රටවල් අනවශ්‍ය බලපෑම් වලට යටත් වීම සිදු වීම. දැන් මෙහිදී කුඩා රටකට බලපෑම වැඩි. විශාල රටවල බලපෑම් වලට අනිවාර්යයෙන්ම හසු වෙනවා කුඩා රටවල්. තේරුණාද?
ඊළඟට දේශීය සම්පත් හා දේශීය කර්මාන්ත වලට බාධා ඇතිවීම. දැන් තීරුබදු සහ නොවන බාධක අයින් කරාම ආනයන භාණ්ඩ වලට ඇතුල් වෙන දොරටු විවෘත වෙනවා. මොකද වෙන්නේ? එහෙනම් විදේශ භාණ්ඩ වලට ඉල්ලුම මාරු වෙලා දේශීය භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙලා දේශීය කර්මාන්ත අඩපණ වීමේ අවදානම අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට විවිධ සංස්කෘතික බලපෑම් ඇතිවීම. දැන් ආනයන අපනයන වෙලදාම් පුළුල් වෙනවා කියන්නේ නිරන්තරයෙන්ම ඒ රටවල ව්‍යාපාරිකයින් සංචරණයට පුරුදු වෙනවා. අනිකුත් රටවල් එක්ක විවිධ ව්‍යාපාරික සංචාරවලට ගමන් කරනවානේ. ඒකෙන් වෙන්නේ සමහරට සංස්කෘතික විපර්යාසත් ඇති වෙනවා. එක එක රටවල ව්‍යාපාරික ප්‍රජාව ඒගොල්ලන්ගේට උරුම වෙච්ච සංස්කෘතීන් අනුව මෙහි හැසිරෙනකොට මොකද අපේ රටේ තියෙන ඒකීය සංස්කෘතියට ලොකු තර්ජනයක් ඇති වෙනවා. ඒ වගේ අවාසිත් නැතුවම නොවේ. ඒකෙත් එහෙමයි කරුණු තුනකට ලකුණු භාගය බැගින් එකමාරක් දුන්න වර්තමානයේ හෙව්වොත් අනිවාර්යයෙන්ම හතරක් අපේක්ෂා කරයි ලකුණු දෙකක් දෙයි. ඊළඟට ඒ 6 වෙනි ප්‍රශ්නෙම රෝම ඉලක්කම් 4 අන්තර්ජාතික වෙළඳාමට රජයේ මැදිහත් වීමට බලපාන ප්‍රධාන හේතු තුනක් පැහැදිලි කරන්න. අන්තර්ජාතික වෙළඳාමට රජයේ මැදිහත් වීමට බලපාන ප්‍රධාන හේතු තුනක්. රජයක් මැදිහත් වෙන්න ඕන අනිවාර්යයෙන්. තේරුණාද? එකක් තමයි විදේශ විනිමය පාලනය කිරීම සඳහා. රජයේ මැදිහත් නොවුනොත් එහෙම විදේශ විනිමය වල පාලනයක් වෙන්නේ නැහැ. විදේශ විනිමය අපි නාස්ති කිරීමක් වෙනවා. ඒ කියන්නේ විදේශ ධනෙ මෙහෙට ගන්නව වෙනුවට අපේ ධනෙ විදේශයට යන්න පුළුවන්. ඒ නිසා විදේශ විනිමය නියාමනය කරන්න අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා තමයි විනිමය පාලන දෙපාර්තමේන්තුවක් දාලා මහ බැංකුවේ විනිමය පාලකවරයෙක් පත් කරලා විනිමය පාලන නීති ක්‍රියාත්මක කරන්න. ඊළඟට දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වෙන්න ඕනේ. විදේශ වෙළඳාම තුලින් විශේෂයෙන්ම ආනයන නිදහස හමුවේ ආනයන භාණ්ඩ වැඩිපුර එනවා කියන්නේ දේශීය කර්මාන්ත විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න නම් රජයේ මැදිහත් වෙලා ආනයන සීමා, ආනයන පංගු, ආනයන සලාක අනිවාර්යයෙන්ම වරින් වර ස්ථාපිත කරන්න ඕනේ. විදේශ විනිමය පාලනයකින් යුතුව ආනයන සඳහා නිකුත් කරන්න ඕනේ. එතකොට නිකම්ම ආනයන සීමා වෙනකොට දේශීය කර්මාන්තත් ආරක්ෂා වෙනවා. තුන්වෙනි එක තමයි ආනයන හා අපනයන පාලනය කිරීම සඳහා. ආනයන අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ. එහෙම පාලනය නොකරනවා නම් ගෙවුම් ශේෂය අපිට වාසිදායක තත්ත්වයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපනයනත් පාලනය කරන්න වෙනවා. ඇයි? අපනයන තුලින් අපි විනිමය උපයනවා තමයි. නමුත් අපනයනවලදී අපේ දේශීය පරිභෝජනයේට තියෙන භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කළොත් මොකද වෙන්නේ? අපේ රට තුල මොකද වෙන්නේ? වෙළඳ පොලේ උග්‍ර භාණ්ඩ හිඟයක් ඇති වෙලා මිල ඉහළ ගිහිල්ලා උද්දමනකාරී තත්ත්වෙන් උදා වෙන්න පුළුවන්. අනික රටේ පුරවැසියන්ගේ ජීවන තත්ත්වේ පහළ යන්නත් පුළුවන්. ඒ නිසා අපනයන පවා පාලනය කරලා යුතු තැන්වල පාලනය කරන්න ඕනේ. ඒ සඳහා රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඊළඟට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීම සඳහා රටේ ජනතාවට පරිභෝජනය කරන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නොමැතිව කෙතරම් අපි භාණ්ඩ අපනයනය කරලා විදේශ විනිමය සංචිත ගොඩනැගුවත් තේරුමක් නැහැනේ. ඒ නිසා රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීමටත් රජයේ අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕනේ. ඊළඟට අන්තර්ජාතික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා දැන් ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර සහයෝගීතාව වර්ධනය කරන්න ආනයන අපනයන කරවන්න බෑ. ඒකට රජයේම තමයි මූලික වෙන්න ඕනේ. රජයේ පැත්තක ඉඳලා ව්‍යාපාරිකයින්ට සම්බන්ධකම් ඇති කිරීම කරන්න බෑ. ව්‍යාපාරික ප්‍රජාව තුළ සහයෝගීතාවයක් ඇති වෙයි. ජාත්‍යන්තර රටවල් අතර සහයෝගීතාවයට අනිවාර්යයෙන්ම රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඔන්න ඔය නිසා තමයි විදේශවල දාමන රජයේ මැදිහත් වීමේ දෙගත්කමක් තියෙන්නේ. මෙන්න මේ වගේ කාරණා තුනක් පැහැදිලි කිරීමට ලකුණු තුනක් දීලා තියෙනවා. මතක තියාගන්න මේක කරුණු මේ දැන් ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මේ කරුණු සාරාංශ කරලා නෙමෙයි ස්කීම් එක හදන්නේ. දැන් මේ ටික විතරක් ලියුවොත් ලකුණු එකමාර හම්බෙන්නේ. ඔබ දැන් මම මේ පැහැදිලි කරා වගේ පැහැදිලි කරන ඊටාම කෙටියෙන් බොහොම කෙටි පැහැදිලි කිරීමක් කරොත් තමයි ලකුණු තුනම ලැබෙන්නේ. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකත් 6 වෙනි ප්‍රශ්නේම රෝම ඉලක්කම් 5. තනිකර ප්‍රශ්නයක්. කෙටි සටහන් ලියන්න. අන්තරාල වෙළඳාම, ණයවර ලිපිය, බන්ධිත ගුදම්. දැන් දිගටම අපේ පාඨමාලාව ඔබ සම්බන්ධ වෙලා ඉන්නට තේරෙයි මේක නිරන්තරයෙන්ම අහනවනේ. අන්තරාල වෙළඳාම විශේෂම ණයවර ලිපිය, බන්ධිත ගුදම් අහනවමයි. මොකක්ද අන්තරාල වෙළඳාම කියන්නේ? ආනයනය කරන ලද භාණ්ඩ වරාය ගුදම් වල තිබියදීම වර්ග කිරීම, තේරීම, සැකසීම වගේ දේවල්. තේරුණාද?
ආනයනය කළද භාණ්ඩ වරාය ගුදම් තුළ තිබියදීම වෙනස් කිරීම වලට භාජනය කර හෝ නොකර නැවත අපනයනය කරනවා. ඕක තමයි අන්තරාල කියන්නේ. අපේ රට තුලට ගේන්නේ කම්මල් ඇතුළට මේ ද්‍රව්‍ය ගේන්නේ. තේරුණාද? වරාය ගුදම් වලදීම එක්කෝ වර්ග කරනවා, එක්කෝ තෝරනවා, එක්කෝ සැකසීම කරනවා, නැත්නම් ඒ මුකුත් නොකරත් යවන්න පුළුවන්. තේරුණානේ? ආනයනික ද්‍රව්‍ය වරාය ගුදම් තුල තිබියදීම කිසියම් වෙනස් කිරීම වලට ලක් කර හෝ නොකර නැවත අපනයනය කරනවා. ඒක තමයි අන්තරාල වෙළඳාම කියන්නේ. ලකුණු එකක් ලැබෙනවා ඒ වගේ අදහසකට සම්පූර්ණ අදහසට. ඊළඟට ණයවර ලිපිය. මතකයිනේ විදේශ වෙළඳාමේදී ගෙවීම් පියවන ලෝකයේ අංක 1 ගෙවීම් මාධ්‍ය තමයි ණයවර ලිපිය. letter of credit. හේතුව බැංකුකරුවන්ගේ විශ්වාසවන්ත භාවය තුලින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? ආනයනකරුවෙක්ගේ ඉල්ලීම මත එයා ඉල්ලන භාණ්ඩ අපනයනය කරන ලෙසත් ඒ භාණ්ඩ වල වටිනාකම ආනයනකරු වෙනුවෙන් තමන් විසින් පියවන බවටත් ආනයනකරුගේ බැංකුව අපනයනකරු වෙත පොරොන්දු වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත නිකුත් කරන ලියවිල්ල තමයි ණයවර ලිපිය කියලා කියන්නේ. ඉතින් ඒ අදහස මේ විදිහට ලියන්න පුළුවන්. ආනයනකරු ගෙන්වන භාණ්ඩ වලට ගෙවිය යුතු මිල ආනයනකරු ගෙවන බවට පොරොන්දු වෙමින් ආනයනකරුගේ බැංකුව නිකුත් කරන ලියවිල්ල. ඉතින් මේක වඩා හොඳයි ආනයනකරු ගෙවන බවට කියනට වඩා. ඒක නිකන් එක අපේ අදහස නිකන් අවුල් වෙනව නේද? ආනයනකරු ගෙවන්නේ ආනයනකරු වෙනුවෙන් බැංකුවයි ගෙවන්නේ. දැන් මේ උත්තරේ හොඳම නෑ. තේරුණා? ආනයනකරු වෙනුවෙන් බැංකුවයි ගෙවන්නේ. ආනයනකරුගේ බැංකුව අපනයනකරුට පොරොන්දු වෙනවා, දැනුම් දෙනවා. ආනයනකරු ඇනුම් කරන බහන්න අපනයනය කරන්න. ඒ වෙනුවෙන් ඔබට ලැබිය යුතු වටිනාකම ආනයනකරු වෙනුවෙන් අපි විසින් පියවනවා කියලා පොරොන්දු වෙනවා. ඒක තමයි ණයවර ලිපියෙන් කරන්නේ. ඒ අදහසට ලකුණු 1යි. ඊළඟට බන්ධිත ගුදම් බොන්ඩඩ් වෙයර්හවුස්. මතකයිනේ? තීරුබදු ගෙවිය යුතු හේ තීරුබදු නොගෙවූ භාණ්ඩ තීරුබදු ගෙවා නිදහස් කර ගන්නාත් එක් රඳවා ඇති වරාය ගුදම්. මේක කීපසරයක් මෙච්චර විස්තර නැතුව කෙටියෙන් කියන්න පුළුවන්. තීරුබදු නොගෙවූ භාණ්ඩ තැන්පත් කිරීමට වරාය පවත්වාගෙන ගුදම්. නැත්නම් තීරුබදු ගෙවන තෙක් තීරුබදු නොගෙවූ භාණ්ඩ ආරක්ෂාකාරීව රඳවා ගන්නා ගුදම් තමයි වරාය තියෙන බන්ධිත ගුදම් කියන්නේ. ඒකටත් ලකුණු 1යි. පැහැදිලිනේ? අපි අද දවසේ පාඩම් පරිච්ඡේදු දරුවනේ විදේශ වෙළඳාම් කියන ඒකකට අදාළ වටිනා ප්‍රශ්න කීපයක් විභාග ප්‍රශ්න තුලින් සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර ඇගීමේදී ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කරනවා. සහ ඒවට අවශ්‍ය පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවය අවධාරණය කරනවා. මම විශ්වාස කරන 100%ක්ම ඔබට දැන් විභාගයට පිළිතුරු ලිවීමේ තාක්ෂණය දැන් ඔළුවට අනිවාර්යයෙන්ම දැන් අවශෝෂණය වෙනවා ඇති අනිවාර්යයෙන්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලිනුත් තවදුරටත් මේ වගේ පුළුල් ලෙස අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා අවසානයේදී තමන්ට කිසිදු චකිතයක් නැතුව විශ්වාසයෙන් ඒ වගේම සැහැල්ලුවෙන් ස්ට්‍රෙස් එකක් නැහැ, කියන්නේ පීඩනයක් නැහැ, සැහැල්ලුවෙන් පිළිතුරු ලිවීමට අවශ්‍ය පරිචය අනිවාර්යයෙන්ම ගොඩනගෙනවා ඇති. ඒ නිසා දිගටම මේ අපේ මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ පාඩම් පරිච්ඡේද ටික අනිවාර්යයෙන්ම ඔබ අධ්‍යයනය කරන්න කියලා මම නැවතත් මතක් කිරීමක් කරනවා.